අයිබෝවන් පින්වත් දරුවනේ වාසනාවන්ත දරුවනේ අද දින මම ඔයගොල්ලන්ව සිසිර ඇකඩමියට සාදරයෙන් පිළිගන්නවා. අද දිනේ ඔයගොල්ලන්ට මම තුන්වෙනි වාරයේ පාඩමක් පයිතගරස් ප්‍රමේය පිළිබඳව ඔයගොල්ලොත් එක්කලා කතා කරන්නටයි සූදානම් වෙන්නේ. මේ පයිතගරස් ප්‍රමේය පයිතගරස් සම්බන්ධය ඍජුකෝණික ත්‍රිකෝණයක පාද අතර තියෙන සම්බන්ධය ඊටමත්ම ඈත කාලයේ සිට මිනිස්සු දැනගෙන හිටියා. ඒවට සාක්ෂි තියෙනවා. ඒ කියන්නේ මේවා මේ ප්‍රමේයන් වශයෙන් ඉදිරිපත් කරන්නටත් කලින් මේ පාද අතර සම්බන්ධයක් දැනගෙන හිටියා. ගෘහ නිර්මාණ ශිල්පීන් ඒ වගේම මිනින්දෝරුවන් මේ වගේ අය ඒගොල්ලෝ සමහරවිට දැන් අපිට ගයක් හදන්න ෆවුන්ඩේෂන් එකක් දාන්නකොට අංශ කණුවේ මුල්ලක් ගන්න ඒගොල්ලෝ යම් යම් තොරතුරු දැනගෙන හිටියේ. ඍජුකෝණික ත්‍රිකෝණයක මේ පාද අතර තියෙන සම්බන්ධතාවය මුල්වරටම ජ්‍යාමිතිකව සාධනය කළේ මේ පයිතගරස් කියන ගණිතඥ. ඒකින්ද තමයි මේ සම්බන්ධයට අපි පයිතගරස් සම්බන්ධය කියලා කියන්නේ. එතකොට ඊට පසු කාලීනව මේ පයිතගරස් විසින් සොයාගන්නා ලද මෙම සම්බන්ධය සාධනයක් සහිතව ප්‍රමේයක් වශයෙන් එයා යුක්ලිඩ් කියන ගණිතඥයා එයාගේ ග්‍රන්ථයක සටහන් කරා දී එලිමන්ට් නම් ග්‍රන්ථයට ඇතුළත් කරා. එතකොට විධිමත් ලෙස සාධනය කරපු ඒ සාධනය ඇතුළත් කරා. දැන් ඕගොල්ලෝ දැන් මේ අලුත් සිලබස් එකටනේ යන්නේ. පුළුවන් නම් හොයාගන්නකො පරණ සිලබස් එකේ අච්චු පොතක් 11 වසරේ ගණිතේ. අපි දැන් මීට අවුරුදු 2015න් පස්සේනේ 2015ට කලින් ඒ ළමයින්ට මේ විධිමත් සාධනය සහිතව ඒ අච්චු පොතේ තිබ්බා. ඉතින් අපි ඒ ළමයින්ට ඒක විධිමත් ලෙස සාධනය කරන හැටි ඉගෙනුවා. දැන් අද වෙනකොට ඒක විධිමත් සාධනය පොතෙන් අයින් කරලා තියෙනවා. ඉතින් ඒකින්ද අපිට අදාළ නැති හින්දා අපි උගන්වන්නේ නැහැ. එතකොට අපිට දැන් මේ කියන මේ ඍජුකෝණික ත්‍රිකෝණයක පාද අතර තියෙන මේ සම්බන්ධතාවය නම මම හිතන්නේ 10 වසරේදී පයිතගරස් සම්බන්ධය දාලා ගණන් හැදුවානේ. ඉතින් මේක පිළිබඳව වැඩිදුර අධ්‍යයනය තමයි අපිට දැන් 11 වසරේදී තියෙන්නේ. ඔයගොල්ලෝ සමහරලාට මේ ගැන මේ වෙනකොටත් දන්නවත් ඇති. එහෙනම් අපි බලමු. හොඳයි මම මේ ඇඳලා තියෙන්නේ ABC කියලා ඍජුකෝණික ත්‍රිකෝණයක්. ABC කියලා ඍජුකෝණික ත්‍රිකෝණයක්. මෙන්න මේ විදිහට අපි දැන් මේ ABC ඍජුකෝණික ත්‍රිකෝණය ඔයගොල්ලෝ හොඳටම හඳුනනවාද? කර්ණය හඳුනනවාද? කර්ණය කියන්නේ මොකද්ද? ඍජුකෝණික ත්‍රිකෝණයක ඍජුකෝණයට ඉදිරියෙන් තියෙන පාදය. ඒක තමයි මේ ඍජුකෝණික ත්‍රිකෝණයේ තියෙන දිගම පාදය. මෙන්න මේ පාදයට අපි කියනවා කර්ණය කියලා. මම මෙහෙම ලිව්වේ. අපි පයිතගරස් සම්බන්ධයක් දානවා නම් ඍජුකෝණික ත්‍රිකෝණයකට කර්ණය තමයි අපි අංක 1ට හඳුනා ගන්න ඕනේ පාදයෙන්. එහෙනම් දැන් කර්ණය හඳුනනවා මේ ඍජුකෝණී ත්‍රිකෝණය මොන පැත්තකට හැරිලා තිබ්බත් අපි කර්ණය හඳුනා ගන්න. ඒක අංක 1 number 1. ඊට පස්සේ මේ කරලා තියෙන්නේ මොකද්ද? මේ ඍජුකෝණික ත්‍රිකෝණයේ මේ කර්ණය නොවන පාද දෙක තියෙන්නේ. මේ පාදයට සමාන දිගින් යුතු සමචතුරස්‍රයක් අපි හිතමු මේක සිම්පල් A කියලා. එහෙනම් මේ පාදයේ සිම්පල් A නම් මේ පාදයට සිම්පල් A වන විදිහට මේ පාදයට සිම්පල් A වන විදිහට මේක A නම් මේකත් A වන විදිහට අපි මෙතනත් ඇඳලා තියෙනවා සමචතුරස්‍රයක්. ඒ කියන්නේ මේ මෙතන අපි සමචතුරස්‍රයක් ඇඳගෙන තියෙනවා. හරිද? ඒ වගේම මෙතන මේ පාදයේ දිග B නම් එතකොට මේ පාදයට සමාන දිගින් යුතු සමචතුරස්‍රයක් ඇඳගෙන තියෙනවා මෙතන. මෙතනත් සමචතුරස්‍රයක් ඇඳගෙන තියෙනවා. හරිද? මේවත් අංශ කණුවේ මුලුනේ. සමචතුරස්‍රයක් ඇඳගෙන තියෙනවා.
ඒතර මේ පාදේ දිග b නම් මේකේ දිගත් b. ඊළඟට තවත් කර්ණයටත් මම සමචතුරස්‍රයක් ඇඳගෙන තියෙනවා. ඒතර මේ පාදේ දිග ඉරි 3ක් ගැහුවොත් මේවත් ඊට සමාන පාද. එතනක් තියෙනවා සමචතුරස්‍රය. ඒතර මම කරලා තියෙන්නේ මොකද්ද? මේ ඍජුකෝණික ත්‍රිකෝණයේ පාද තුනටම සමචතුරස්‍ර තුනක් ඇඳගෙන තියෙනවා. ඔයගොල්ලන්ට මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන් මෙන්න මෙහෙම. අපි හිතමු ඔයගොල්ලන්ට කොටු රූල් පොතේ මේක කොටු 3ක් අරගෙන මේ පාදේ කොටු 3ක් අරගෙන මේ පාදේ කොටු 4ක් අරගෙන මෙතන කොටු 3 සමචතුරස්‍රයක් ඇඳගෙන මෙතන කොටු 4 සමචතුරස්‍රයක් ඇඳගෙන ඊට පස්සේ ඒ කොටු රූල් පොතේ අපි වෙන තැනකින් කොටු 5 සමචතුරස්‍රයක් ඇඳගත්තොත් කොටු 5 සමචතුරස්‍රයක් ඇඳගෙන මේක 3යි මේකේ පාදයක් 4යි අපි පැත්තකින් කොටු 5 සමචතුරස්‍රයක් ඇඳගෙන මේ සමචතුරස්‍රේ කපලා ගත්තොත් ඒක හරියටම මේක උඩින් තියන්න පුළුවන්. හරිද? ඒ විදිහට දැන් මෙතන මෙතන පාදේ අපි හිතමු සිම්පල් C කියලා. සිම්පල් C කියලා. එහෙනම් මේ සමචතුරස්‍රයේ මෙතන පාදයේ දිග සිම්පල් C. මේ ABC ත්‍රිකෝණයේ අකුර කැපිටල් C ඈ. හරි ABC. මේ සිම්පල් C පාදවල දිගව. මට කියනවාද බලන්න මේ සමචතුරස්‍රයේ වර්ගඵලය මොකක්ද? දිගයි පළලයි වැඩි කරා ගුණ කළාම a වලින් ගුණ කළාම මේකේ වර්ගඵලය අපිට ලැබෙනවා a වර්ගය කියලා නේ. එතකොට මේකේ වර්ගඵලය b වලින් ගුණ කළාම ලැබෙනවා b වර්ගය. c වලින් ගුණ කළාම ලැබෙනවා c වර්ගය. හරිද? එතකොට පයිතගරස් ප්‍රමේයන් කියන්නේ මේමය. ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය මත ඇඳලා තියෙන සමචතුරස්‍රයේ වර්ගඵලය ඍජුකෝණයේ අඩංගු පාද දෙක මත ඇඳලා තියෙන සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුවට සමානයි කියන එක. ඒක තමයි පයිතගරස් සම්බන්ධය. මම අර කිව්වේ මේ පාදයේ 3ට ඇඳ ගන්න කියලා. ඒ කියන්නේ 3 වර්ගය. ඒකේ වර්ගඵලය 3 වර්ගය එතකොට. මේක 4ට ඇඳ ගන්න කිව්වේ මම කිව්වේ ඒතර 4ට ඇඳ ගන්න කියලා. එතකොට මේකේ වර්ගඵලය එතකොට 4 වර්ගය. හරිද? ඔන්න මේ වර්ගඵල දෙක ඔන්න මම එකතු කරා. මම කියවනේ පැත්තක 5 කොටු 5ට සමචතුරස්‍රයක් ඇඳගෙන ඒක මෙතන අලවන්න කියලා. එතකොට මේ පැත්තක කපපු සමචතුරස්‍රයේ වර්ගඵලය තමයි 5 වර්ගය. එතකොට 5යි 5 වර්ගය. බලන්න 3 වර්ගයේ 9යි 4 වර්ගයේ 16යි 5 වර්ගයේ 25යි. එතකොට බලන්න මේ 9යි 16 එකතු කරාම 25යි. ඔන්න ඕක තමයි ඔය සම්බන්ධය තමයි ඒ කියන්නේ මේ වර්ගඵලයයි මේ වර්ගඵලයයි එකතු කරාම මේකේ වර්ගඵලයට සමාන වෙනවා කියන එක තමයි පයිතගරස් ප්‍රමේයන් කියන්නේ. සම්බන්ධයෙන් නෙමෙයි. පයිතගරස් ප්‍රමේය. ප්‍රමේය වචනේ ලියනකොට අපි වර්ගඵල සම්බන්ධ කරලා තමයි ලියන්නේ. තේරුණා? වර්ගඵල සම්බන්ධ කරලා තමයි ලියන්නේ. හොඳයි අපි බලමු මේකේ ප්‍රමේය එහෙනම් වචනෙන් ලියන්න. ප්‍රමේය වචනෙන් ලියනකොට ඕනෑම ඍජුකෝණික ත්‍රිකෝණයක් ගන්න පුළුවන්. එහෙනම් අපි ඕනෑම ඍජුකෝණික ත්‍රිකෝණයක ඔව් කියන් බලන්න. මේක දිහා බලන් කියන්න. ඕනෑම ඍජුකෝණික ත්‍රිකෝණයක කර්ණය මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය. කර්ණය මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය. ඔව් මොකද වෙන්න ඕනේ? කර්ණය මත ඇඳලා තියෙන සමචතුරස්‍රයේ වර්ගඵලය ඍජුකෝණයේ අඩංගු පාද දෙක මත ඇඳි. ඍජුකෝණය අඩංගු පාද දෙක මත ඇඳි. ඔව් ඍජුකෝණයේ අඩංගු පාද දෙක මත ඇඳි සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුවට සමාන වේ. ඇඳි සමචතුරස්‍රවල
වර්ගඵලවල එකතුවට වර්ගඵලවල එකතුවට සමාන වේ. බලන්න අපෝ කියමු බලන්න. ඕනෑම ඍජුකෝණික ත්‍රිකෝණයක කර්ණය මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය ඍජුකෝණයේ අඩංගු පාද දෙක මත ඇඳි සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුවට සමාන වේ කියන එක තමයි පයිතගරස් ප්‍රමේයෙන් කියන්නේ. හරිද? එතකොට මේක අපි සම්බන්ධයක් හැටියට ලියුවොත් c වර්ගය සමාන වෙනවා මොකකටද? මේ වර්ගඵලය සමාන වෙනවා a වර්ගයේ ධන b වර්ගය. මේක තමයි සම්බන්ධය. පයිතගරස් සම්බන්ධය මේක තමයි. ඒතර මේකෙන් තමයි අපි දැන් ගණන් හදන්න බලාපොරොත්තු වෙන්නේ. හරි නේද? රයිට්. ඒතර කවුරු අපිට විභාගෙදී පයිතගරස් සම්බන්ධය ලියන්න කිව්වොත් මේ වගේ එකක්. පයිතගරස් ප්‍රමේය ලියන්න කිව්වොත් වචනෙන් මේ ටික ගලපලා ලියන්න. උඹ බලන්න දැන් මේක අමතක කරන්න. ඕනෑම ඍජුකෝණික ත්‍රිකෝණයක කර්ණය මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය ඍජුකෝණයේ අඩංගු පාද දෙක මත ඇඳි සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුවට සමාන වේ කියලා එක වචනයක්වත් අඩු නැතුව අපිට මේ රූපේ දිහා බලන් කියන්න පුළුවන්. ඒ හැකියාව ලබා ගන්න. හොඳයි මේ රූපේ මට කියන්න බලන්න ඍජුකෝණික ත්‍රිකෝණ කීයක් තියෙනවද? එක ඍජුකෝණික ත්‍රිකෝණයක් තියෙනවා බලන්න පේනවා මොකද්ද? ABD. එකක් තියෙනවා ABD ත්‍රිකෝණය. තව එකක් කියන්න බලන්න. මෙතනත් ඍජුකෝණික ත්‍රිකෝණයක් තියෙනවා. ADC ත්‍රිකෝණය. තවත් ඍජුකෝණික ත්‍රිකෝණයක් තියෙනවද? තියෙනව නේද? අර ඒ අකුර ළඟ මුල්ල සම්පූර්ණ මුල්ල 90යිනේ. එහෙනම් මේ ABC කියන ත්‍රිකෝණයක් තියෙනවා. ABC කියන ත්‍රිකෝණයක් තියෙනවා. එහෙනම් මේ ඍජුකෝණික ත්‍රිකෝණ තුනටම පයිතගරස් ප්‍රමේය දාන්න පුළුවන්, පයිතගරස් සම්බන්ධය දාන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම දාමු ABD ත්‍රිකෝණය. ඒතර ඒකෙදි කර්ණය වෙන්නේ මොකද්ද? කර්ණය වෙන්නේ මොකද්ද? ඍජුකෝණයට ඉදිරියෙන් තියෙන දිගම පාදය මේ ත්‍රිකෝණය AB පාදය. එහෙනම් අපි ලියනවා AB වර්ගය සමානයි. ඔව්. ඍජුකෝණයේ අඩංගු පාද දෙක මේ දෙකනේ. ඒ කියන්නේ BD වර්ගය ධන DA වර්ගය. BD වර්ගය ධන DA වර්ගය. රයිට්. ඊළඟට ADC ත්‍රිකෝණය ගන්න මේ ත්‍රිකෝණය. මේකේ කර්ණය මොකක්ද? මේ ත්‍රිකෝණේ කර්ණය ඒකේ ඍජුකෝණයට ඉදිරියෙන් තියෙන පාදය. AC වර්ගය. එහෙනම් AC වර්ගය සමාන වෙන්නේ ඒකේ ඉතිරි පාද දෙක මේ දෙකනේ. එහෙනම් AD වර්ගය ධන DC වර්ගය. AD වර්ගය ධන DC වර්ගය. එතන හැමතිස්සෙම බලන්න කර්ණයේ වර්ගය තමයි සමාන කරන්නේ අනිත් පද දෙකේ වර්ගවල එකතුවට. ABC ත්‍රිකෝණය ගන්නකො. මේ ත්‍රිකෝණය ගත්තොත් මේකේ අණුවේ මුල්ල මේකනේ. එහෙනම් මේකේ කර්ණය වෙන්නේ මොකද්ද? කර්ණය වෙන්නේ BC. පැහැදිලිද? අංශක අණුවේ මුල්ල මේක. ඒ අණුවේ මුල්ලට ඉදිරියෙන් තියෙන දිගම පාදය BC. එහෙමනම් BC තමයි කර්ණය වෙන්නේ. BC වර්ගයේ සමානයි. ඔව්. ඉතිරි පාද දෙක මේ දෙක. එහෙනම් AB වර්ගයේ දාන AC වර්ගය. AB වර්ගයේ දාන AC වර්ගය. ඉතින් දැන් අපි මේ විදිහටම දැන් මේ හැම එකේම කර්ණේ වර්ගයනේ අපි එක පැත්තකට අරන් දීන්නේ. අපිට සමහර ගණන්වලදී මෙහෙම වෙනවා. දැන් මේ ඍජුකෝණික ත්‍රිකෝණයට පයිතගරස් සම්බන්ධය දැම්මහම මට අවශ්‍ය නම් BD වර්ගය උක්ත කරගන්න. ඒ කියන්නේ BD වර්ගය එක පැත්තකට එන විදිහට මේ පයිතගරස් සම්බන්ධය යොදන්න. එහෙනම් මොකද කරන්න? ඒතකොට BD වර්ගයේ සමාන වෙන්නේ කර්ණේ වර්ගයෙන් මේ වර්ගය අඩු වෙන්න ඕන. දැන් පැහැදිලිද? BD වර්ගයේ සමාන වෙන්නේ කර්ණේ වර්ගයෙන් මේ වර්ගය අඩු වෙන්න ඕනේ. නිකන් මේක හිතන්නකෝ. දැන් මේකේ BD වර්ගය උක්ත කරාම මේ DA වර්ගය මේ පැත්තට යනකොට ඍණ වෙනවනේ. ඒතර AB වර්ගයෙන් AD වර්ගය අඩු වෙන්න ඕනේ. දැක්කද? AB වර්ගය කියන්නේ කර්ණේ වර්ගය, AD වර්ගය අඩු වෙනවනේ. ඒ කියන්නේ මේ වර්ගය අඩු වෙනවා.
ඉතින් අපිට මේ ඒකත් පයිදේකට සම්බන්ධය තමයි. ඒතර උක්ත කිරීමේදී කර්ණය නෙමෙයි උක්ත වෙලා තියෙන්නේ. ඔන්න දැන් බලන්න මේක දිහා බලන් ලියන්න. BD මේ ත්‍රිකෝණය BD වර්ගයේ සමාන වෙන්නේ මේ BD කියන්නේ කර්ණය නෙමෙයි එතකොට. ඔන්න එතකොට අපි ලියන්නේ BD වර්ගයේ සමාන වෙන්නේ මොකකටද? කර්ණයේ වර්ගයෙන් මේ වර්ගය අඩු වෙන්න ඕනේ. එහෙනම් AB වර්ගයෙන් AD වර්ගය අඩු වෙන්න ඕනේ. AB වර්ගයෙන් AD වර්ගය අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ මේකම තමයි මේ ලියලා තියෙන්නේ. එතකොට BD වර්ගය එක පැත්තකට ලියලා එතන මේ DA වර්ගය AB වර්ගයෙන් DA වර්ගය අඩු වෙලා තියෙනවා. එතන මේක ලියන්නේ නැතුව මේක ලියන්නත් පුරුදු වෙන්න ඕනේ. ගණන් හදනකොට මම ලියනවා ඉදිරි ගණන් තියෙනවා. හරි. එතන මේකේ ලියලා නම් මොකක්ද? දැන් මේකේ AC වර්ගය උක්ත කරන්නේ නැතුව මට AD වර්ගය උක්ත කරන්න ඕනේ. හරි. එතන AD වර්ගය සමාන වෙන්නේ කර්ණයේ වර්ගයෙන් මේ වර්ගය අඩු වෙන්න ඕනේ. හරි. AD වර්ගය සමානයි එතන AD වර්ගය සමානයි AC වර්ගයෙන් DC වර්ගය අඩු වෙන්න ඕනේ. AC වර්ගයෙන් DC වර්ගය අඩු වෙන්න. පැහැදිලි? බලන්න. දැන් අපි DC වර්ගයෙන් AD වර්ගයෙන් යුක්ත කරලා තියෙන්නේ. ඒතර මේක මෙහාට එන්න ඕනේ. එතකොට AC වර්ගය ඍණ DC වර්ගය වෙනවා. දැක්කද? සමීකරණේ ලියලා මේක ගන්නත් පුළුවන්. එකපාර ලියන්න පුරුදු වෙන්නත් ඕනේ. ඔය විදිහට ඒකත් පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙන්න මාත් එක්ක ගණන් හදනකොට. දැන් පැහැදිලිනේ කාරණේ? හරි නේද? රයිට්. හොඳයි දැන් අපි පයිතගොරස් සම්බන්ධය දාමු. මේ ඍජුකෝණී ත්‍රිකෝණී කර්ණය තමයි අපිට හොයන්න තියෙන පාඩය. නේද? මේක ඍජුකෝණයේ ඉදිරියේ. එහෙනම් අපි මේකට පයිතගොරස් සම්බන්ධය දාමු. x වර්ගය සමාන වෙනවා කර්ණයේ වර්ගය සමාන වෙනවා 6 වර්ගය දන 8 වර්ගය. දැන් අපිට 6 වර්ගයක් ඕනේ 8 වර්ගයක් ඕනේ නේ. එහෙනම් ළමයි අංක එකටම මේ වර්ග සංඛ්‍යා ටික පාඩම් කරගන්න ඕනේ. බලන්න අහක බලාගෙන කියන්න පුළුවන්ද කියලා. 1 4 9 10 25 36 49 64 81 100 121 144 169 196 225 ආපස්සට කියන්න පුළුවන් වෙන්නත් ඕනේ 225 196 169 144 121 ඊළඟට 121ට පස්සේ කීයද 100 81 64 49 36 25 ඊළඟට 16 ඊළඟට 9 4 1 ඒ ආරෝහණ පිළිවෙලටයි අවරෝහණ පිළිවෙලටයි මේ සංඛ්‍යා ටික ඒ වර්ග සංඛ්‍යා කටපාඩම් කිරීමක් නෙමෙයි ළමයි. ඒ සංඛ්‍යා තියෙන තැන් ස්ථාන හඳුනා ගන්න ඕනේ. වර්ග සංඛ්‍යා තියෙන ස්ථාන හඳුනා ගැනීම. කටපාඩම් කිරිල්ලක් නෙමෙයි. ගණිතයේ දක්ෂෙක් නම් කටපාඩම් කරන්නේ නැහැ. ඒ සංඛ්‍යා තියෙන තැන් හඳුනා ගන්න. එහෙනම් දැන් ඉතින් 6 වර්ගයේ තියෙන තැන අපි දන්නවා. 6 වර්ගයේ 36යි 8 වර්ගයේ 64. එතකොට x වර්ගය සමානයි 36 64 එකතු කරාම 100යි. එහෙමනම් x සමානයි කීයද? 100 වර්ගමූලය. 100 වර්ගමූලය කීයද? 10යි. 100 වර්ගමූලය කියලා ලියුවේ නැහැ මම. කෙලින්ම 10 දැම්මා. මොකද 100 කියන එකේ වර්ගමූලය මම හොඳට දන්නවා. ඔයගොල්ලෝ දැනගන්න තමයි මම මේ ටික පාඩම් කරන්නයි කියලා කිව්වේ. එහෙමනම් අපි බලමු ඊළඟ එක. බලන්න. ඒකේ හොයන්න තියෙන්නේ කර්ණය නෙමෙයි y. හරිද? අපි දන්නවා දැන් මේ කර්ණය මේක නම් ඒක එක පැත්තකට එන්න ඕනේ මේ දෙකේ වර්ගවල එකතුව එක පැත්තකට එන්න. අපිට පුළුවන් y වර්ගය සමානයි නැත්නම් y වර්ගය එකතු කිරීම 3 වර්ගය. ඒ කියන්නේ අර මේ පද දෙක වර්ගවල එකතුව සමාන කරන්න 5 වර්ගය. අපි දැන් ඉගෙනගෙන තියෙනවා y වර්ගය උක්ත කරලා කෙලින්ම ලියා ගන්න ක්‍රමයක් නේද? එහෙම හරි කමක් නැහැ. එතකොට y වර්ගය එකතු කිරීම 3 වර්ගය 9යි සමානයි 5 වර්ගය 25යි. එතකොට එනවා y වර්ගය සමානයි 25 අඩු කිරීම 9. එතකොට y වර්ගය සමානයි අපිට එනවා 25න් 9ක් අඩු කරාම 16යි. එහෙනම් y කියන්නේ 16 වර්ගමූලය. y සමාන වෙන්නේ 16 වර්ගමූලය කීයද? 4. සෙන්ටිමීටර 4. පැහැදිලිද?
y වර්ගය සමානයි 16 නම් y කියන්නේ සෙන්ටිමීටර 4යි. ඊළඟ එක ඒකෙත් අපිට කර්ණය දීලා තියෙනවා මේ බද්ධ පාදයක් තමයි හොයන්න තියෙන්නේ. ඍජු කෝණේ අඩංගු පාද දෙකෙන් එකක් හොයන්න තියෙන්නේ. ඒතර අපි මේ දෙකේ වර්ග එකතු කරන්න ඕනේ සමාන කරන්න ඕනේ 13 වර්ගයට. ඒ වර්ගය එකතු කිරීම 5 වර්ගය සමානයි 13 වර්ගය. ඕකනේ අපි පයිතගොරස් ප්‍රමේයෙන් කිව්වේ සම්බන්ධයෙන් කිව්වේ. ඒ වර්ගයේ ධන 25 සමාන වෙන්නේ 13 වර්ගයේ කීයද? අහන් දැක්කද? 13 වර්ගයේ දන්නවා නම් අපිට තප්පර ගානෙන් දාන්න පුළුවන්. නැත්තම් ඉතින් ඕගොල්ලන්ට පැත්තක 13 13න් ಗುಣ කරලා ගන්න වෙනවනේ. බලන්න කාලේ අපිට ගොඩක් ඉතුරු කරගන්න පුළුවන් නේද? දැන් පැහැදිලිද? 13 වර්ගයේ දන්නවා නම් 169 කියලා. ඒකින්ද ඕගොල්ලෝ මේ ටික ලියාගෙන ඒ ටික පාඩම් කරගන්න. ඕක කරන්න ඕනේ නම් හද නෙමෙයි. දැන් 11යි ඔක කරන්න ඕනේ 9 වසරේදී. කරගෙන නැත්තම් මේ වෙනකොට 11 වසරේදීවත් දැන් විභාගෙට ඔන්න මෙන්න තියෙද්දි අපි මේක පාඩම් කරගත යුතුමයි. ඉතින් එහෙමනම් ඒ වර්ගය සමානයි 169න් අඩු කරන්න 25ක්. ඒ වර්ගය සමානයි කීයද අඩු කරාම එන්නේ? අපිට අඩු කරාම එනවා 144ක්. එහෙනම් ඒ වර්ගයට 144 නම් ඒට එන්නේ කීයද? ඒට එන්නේ 144 වර්ගමූලය කීයද? 12 12 144. එහෙමනම් සෙන්ටිමීටර් 12ක් අපිට ඒ වලට ලැබෙනවා. ඉතින් බලන්න. හැබැයි මේකෙදි අපි මේ ගණන් තුනම අති විශේෂයි. මොකද මේකටත් අපිට 6යි 8යි ගත්තාම 10 ආවා. පූර්ණ සංඛ්‍යාවක් උත්තරේට ආවා. 3යි මෙතන කර්ණේ 5 ගත්තාම 4 ආවා. ඒ කියන්නේ 3යි 4යි ආවොත් මෙතනට එන්නේ 5. මෙතන වයිට 4නේ ආවේ. 3යි 4යි නම් කර්ණේ 5. මෙතන ඒ වලට 12නේ ආවේ. ඒ කියන්නේ 5යි 12යි ආව නම් කර්ණයට 13. අපි මේ පාඩමේ යම් තැනකදී පයිතගොරස් ත්‍රිත්ව හඳුනා ගන්නවා. පයිතගොරස් ත්‍රිත්වයන් කියන්නේ මෙන්න මේ වගේ. 3 4 5 එතන එක ළඟ ලියුවොත් තේන 3 4 5 මේක මොකද්ද? 6 8 10 6 8 10 මෙතන මොකද්ද? 5 12 13 12නේ ආවේ. 5 12 13 මේවට අපි කියනවා පයිතගොරස් ත්‍රිත්ව කියලා. ඉස්සර කිව්වේ පයිතගොරස් ත්‍රික කියලා. පයිතගොරස් ත්‍රිත්ව කියලා කියනවා. එතකොට බලන්න පයිතගොරස් ත්‍රිත්ව. මෙන්න අර මම පාඩම් පටන් ගන්නකොට කිව්වේ අර පයිතගොරස් සම්බන්ධයේ ප්‍රමේය ඒතරේ වෛදිකත් කරන්න ඉස්සෙල්ලා මුල් කාලවල යුක්ලිඩ් විසින් අර ග්‍රන්ථයේ සඳහන් කරන්නට ඉස්සෙල්ලා සාධනයන් සහිතව අන්න අර මං කිව්ව ගෘහ නිර්මාණ ශිල්පීන් මිනින්දෝරුවන් ඒගොල්ලෝ දැනගෙන හිටියේ මෙන්න මේවා. ඒගොල්ලෝ කරේ ලණුවකට අපි තමු අඩි 3කිනුයි අඩි 4කිනුයි අඩි 5කිනුයි ඔය විදිහට ලණුවේ එන ගහලා ඕක මේ ත්‍රිකෝණයක් විදිහට සකස් කරොත් එක මුල්ලක් අංශක 90ට එනවා කියලා ඒ 90 එක්ක 6 8 10 එක්ක 5 12 13 විදිහට ඒ ලණුවේ යන යොදලා එයා අංශක 90 මුල්ල හරියටම ෆවුන්ඩේෂන් එකේ අංශක 90 මුල්ල හරියටම ලබා ගත්තේ මෙන්න මේ දැනුම ඒගොල්ලන්ට තිබිලා තියෙන හින්දා. හරිනේ? බලමු මේ ගාන හදන්න. මේ ගාන හදන්න ඉස්සෙල්ලා දැන් පාදයන් වර්ග කරන්න වෙනවනේ. ඒතර අපිට මූල 2 වර්ග කරන්න වෙනවා, මූල 5 වර්ග කරන්න වෙනවා. අපි ඒක පොඩ්ඩක් බලමු ඉස්සෙල්ලා. මට කියන්න මූල 5න් ගුණ කරාම කීයද? මූල 5න් ගුණ කරාම අපේ කරණි පාඩමට අනුව වර්ගමූල 25යි කියන්නේ 5යිනේ. කෙලින්ම 5යි. එතකොට මට කියන්න මූල 3 මූල 2න් ගුණ කරාම කීයද? 2යි. ඒ කියන්නේ ළමයි මූල 5 කියන එක වර්ග කරාම උත්තරේ 5යි. මූල 2 වර්ග කරාම උත්තරේ කීයද? 2යි. නේද? මෙන්න මේ වගේ. මූල x කියන එක වර්ග කරාම උත්තරේ x එනවා. ඒ කියන්නේ මූල 17 වර්ග කරාම උත්තරේ 17යි. ඒ වගේ. එහෙනම් දැන් අපි පයිතගොරස් සම්බන්ධය දාමු. දාලා මේ කියන a අකුර සහ x අකුර හොයලා දෙන්න ඕනේ.
මට කියන්න මේකේ අපිට ඉස්සෙල්ලම හොයන්න පුළුවන් Aද Xද? Aද Xද? ත්‍රිකෝණයක පාද තුනෙන් දෙකක් දැනගන්න ඉපේ අනිත් එක හොයන්නනේ. මේක ගත්තොත් එහෙම අකුරු දෙකක්ම දන්නේ. මේ ත්‍රිකෝණය ගත්තොත් A අකුර විතරයි. අන් දැක්කද ඉස්සෙල්ලම A හොයලා ඉන්න වෙනවා. හොඳයි. මෙතන මේකේ පයිතගරස් සම්බන්ධය දානවා නම් අපි කර්ණය හඳුනා ගන්න ඕනේ මේක කර්ණය කියලා. නේද මේ ත්‍රිකෝණය? එහෙනම් A වර්ගයේ ධන මූල දෙකේ වර්ගය A වර්ගයේ ධන මූල දෙකේ වර්ගය සමාන වෙන්නේ කර්ණයේ වර්ගයට. ඒ කියන්නේ මූල පහේ වර්ගයට. රයිට්. කර්ණය හඳුනා ගන්න පැහැදිලිව. දැන් අර මේ කිව්ව විදිහට මූල දෙක වර්ග කරාම දෙකකුත් මූල පහ වර්ග කරාම පහකුත් අපිට ලැබෙනවා. එහෙනම් A වර්ගයේ සමානයි පහෙන් අඩු කරන්න ඕනේ දෙකක්. A වර්ගයට උත්තරේ 3ක් එනවා. එහෙමනම් A වලට උත්තරේ කීයද? 3 වර්ගමූලය. කරණියක් ලෙස උත්තරේ තියෙනවා. හරිද? කරණියක් ලෙස උත්තරේ තියෙනවා. මේක දැන් හොයන්න යන්නේ නැහැ. සෙන්ටිමීටර වලින් අපිට මේවා දීලා තියෙනවා නම් අපිට එකක සෙන්ටිමීටර තියෙනවානේ මෙතන නේද? මේ ඔක්කොම සෙන්ටිමීටර නේ. සෙන්ටිමීටර. එහෙනම් උත්තරෙත් තියෙන්නේ සෙන්ටිමීටර. ඊළඟට අපි දැන් A දන්නවා. A වලට ආවේ මූල 3යිනේ. මම මේ මූල 3 මෙන්න මේ පොඩ්ඩක් රවුන්ඩ් කරලා තියාගන්න. ඒක අපි දැන් හොයාගෙන ඉවරයි. දැන් අපිට පුළුවන් මේකට පයිතගරස් සම්බන්ධය දාන්න. ඒ කියන්නේ මූල 3යිනේ. එහෙනම් x වර්ගය සමාන වෙනවා මූල 3 වර්ගයේ ධන 1 වර්ගය. මූල 3 වර්ගයේ ධන 1 වර්ගය. ඒ කියන්නේ මූල 3 වර්ග කරාම කීයද? මූල 3 වර්ග කරාම දැන් මූල 3 වර්ග කරාම 3ක් එනවනේ. ධන 1යි. ඒ කියන්නේ 4යි. x වර්ගය කියන්නේ 4 නම් x කියන්නේ 4 වර්ගමූලය. මම අර තැන්වල මෙහෙම ලිව්වේ නෑ. ඉඩමදි හින්දා. ඔහොම ලියන්න ඕනේ නෑ. කෙලින්ම x සමානයි 4 වර්ගමූලය 2ක් කියලා දාගත්ත හැකි. හොඳේ. රයිට්. දන්නවා නම් කෙලින්ම දාගත්ත හැකි. දන්නේ නැති හින්දානේ මෙහෙම ලිව්වේ. හරි. එතකොට බලන්න පයිතගරස් සම්බන්ධය දානකොට මොන පාදෙද ඉස්සෙල්ලාම හඳුනා ගන්න ඕනේ? ඍජු කෝණේ ත්‍රිකෝණේ කර්ණය හඳුනා ගන්න ඕනේ. හරි? ළමයිනේ ප්‍රශ්නයක් දැන්. රොම්බසයක විකර්ණ දෙකේ දිග සෙන්ටිමීටර් 12 හා සෙන්ටිමීටර් 16 වේ. ඒතර අපි දැන් මේකේ රූපයක් ඇඳ ගන්නකොට කොහොමද අඳින්නේ? රොම්බසයක් අඳින්න ඕනේ. රොම්බසයක් කියන්නේ මොකද්ද? ඒකේ ලක්ෂණ මොනවද? රොම්බසයක් කියන්නේ සමචතුරස්‍රයක් ඇලවීමෙන් හැදෙන රූපය. ඒ කියන්නේ පාද හතර සමාන වෙන්න ඕනේ. ওই විදිහට මේ රොම්බසේ පාද හතර සමාන වෙන්න ඕනේ. මේ පාද හතර සමාන වෙනවා. එතකොට දැන් මේක රොම්බසය. මේ රොම්බසේ විකර්ණ දෙක එකක් 12 එකක් 16. මේ විකර්ණේ කොටින්දා ඒක 12යි මේ විකර්ණේ දිගින්දා ඒක 16. අපි දැන් විකර්ණ දෙක යා කරුම් බලන්න. මේ විකර්ණය 12යි මේ දිග විකර්ණය මේක 16. එතකොට රොම්බසයක විකර්ණ දැන් රොම්බසය කියන්නේ සමාන්තරාශ්‍රයක එක අවස්ථාවක්නේ. එතකොට මේකේ විකර්ණ දෙක සමච්ඡේදනය වෙනවා. රොම්බසයක තියෙන විශේෂම ලක්ෂණය මොකද්ද? මේ විකර්ණ දෙක සමච්ඡේදනය වෙන්නේ නිකම්ම නෙමෙයි. කොහොමද? රොම්බසයක විකර්ණ දෙක සමච්ඡේදනය වෙන්නේ මෙන්න මේ අංශක 90 මුළු හැදෙන විදිහට. අංශක 90 මුළු හැදෙන විදිහට. අන්න ඒ ලක්ෂණය තමයි අපිට දැන් මේකෙදි විශේෂයෙන් පාවිච්චි. දැන් බලන්න විකර්ණ සමච්ඡේදන 12 විකර්ණයේ බෙදෙනවා මේක 6යි මේකත් 6යි. එතකොට 16 විකර්ණයේ බෙදෙනවා කොටස් දෙකට සමානව මේක 8යි මේක 8යි. එතකොට අපි හිතමු මේ රොම්බසේ පාදයක දිග හොයන්න දැන් ඍජුකෝණී මුල්ලක්නේ මෙතන තියෙන්නේ. ඒතර මේ ත්‍රිකෝණය අපි ගත්තොත් එහෙම 6යි 8යි නම් අර පයිතගරස් ත්‍රිත්වයට අනුව 6 8 නම් මේකට උත්තරේ 10 එන්න ඕනේ නේ. එහෙනම් හරි ලේසි ප්‍රශ්නයක් නේද? එහෙනම් පයිතගරස් සම්බන්ධය දාමු. x වර්ගය සමාන වෙනවා කර්ණය නේද x කියන්නේ ඍජු කෝණෙ ඉදිරියේ. 6 වර්ගය ධන 8 වර්ගය. මේ ගාන ඉස්සෙල්ලත් හැදුවා මතකයි. මතකද?
දැක්කද? දැන් මේ අභ්‍යාස මාලාවේ තියෙන අනිත් ගණන් හදනකොට මේ කෙලින්ම අපි මේ ගණන් කලින් හදලා දෙනවා. හරි? x සමානයි කීයද? සෙන්ටිමීටර 10. මේ ගාන කලින් හදලා තිබ්බා. දැන් ඒක බලන්නකෝ අවශ්‍ය මේ වගේ ගානක් දුන්නාම මේකම අපිට යෙදෙන හැටි. හරි? තේරුණාද? අපි බලමු මම මෙතන ඍජුකෝණී ත්‍රිකෝණ හතරක් ඇඳලා තියෙනවා. ඒකේ පළවෙනි ඍජුකෝණී ත්‍රිකෝණයේ හැටියට මම මේ පාදයට සෙන්ටිමීටර 1 දාගෙන මේක සිම්පල් a හොයන්න තියෙනවා කියලා හිතමු. ඊට අපි පයිතගොරස් සම්බන්ධය දැම්මොත් කර්ණය a හොයන්න තියෙන්නේ a වර්ගයේ සමානයි 1 වර්ගයේ ධන 1 වර්ගය. ඉක්මනට හදමු නේද අපි? දැන් දන්නවනේ 1 ධන 1. ඒ කියන්නේ 2යි. a සමානයි මූල 2යි. එතන මේ පාදයේ මූල 2යි. හරි. ඊළඟට මේ ත්‍රිකෝණයේ මට දැන් උත්තර ඕනේ කරණි ලෙස. හරිද? මම මේ මූල 2, මූල 3, මූල 4, මූල 5, මූල 6, මූල 4 දන්නවා 2යි කියලා. ඒ වුණාට මූල 4ම මම තියනවා මෙතනදී. මේ අවස්ථාවේදී මම පොඩි වැඩකට යන්නේ දැන්. දැන් මෙතනට මම දැන් ගන්නවා මූල 2. දැන් බලමු. අර ආපු මූල 2 මෙතනට ගත්තා. දැන් දාන්න b වෙන් බලන්න අපි. b තමයි කර්ණය වෙන්නේ. b වර්ගයේ සමානයි 1 වර්ගයේ ධන මූල 2 වර්ගය. k වර්ගයේ ධන මූල 2 වර්ගය. 1 ධන 2. මොකද අපි මූල 2 වර්ග කරාම 2යි කියලා දන්නවා දැන් මේ වෙනකොට. ඒතර 3ක් එනවා. එහෙනම් b සමාන වෙන්නේ මූල 3ට. දැන් b වලට ආවා මූල 3. ඊළඟට මම ඒ b වලට ආපු මූල 3 මෙතනට ගන්නවා. දැන් c හොයන්න ඕන. right? c වර්ගය සමානයි 1 වර්ගයේ ධන මූල 3 වර්ගය. c වර්ගය සමානයි 1 ධන 3 මූල 3 වර්ග කරාම 3යි. c වර්ගය සමානයි 4යි. c සමානයි එහෙමනම් 4 වර්ගමූලය. දැන් මම කියවනේ දැන් මට මේ මූලයන් විතරයි ඕනේ කියලා. දැන් මේ c සමානයි 4 තමයි මේ 2 තමයි එන්නේ උත්තරේ. මම මෙතන මූල 4 තියෙනවා. හරිද? ඊළඟට මම මේකට මේ මූල 4 ගන්නවා. දැන් අපි d කියලා මෙතනට දානවා. d වර්ගයේ සමාන වෙනවා. එහෙමනම් 1 වර්ගයේ ධන මූල 4 වර්ගයට. හරි? පිළිවෙලට හදාගෙන ඉන්න. 1 ධන 4. එතකොට d වර්ගයට උත්තරයක් 5ක් එනවා. එහෙනම් d ට එන්නේ 5 වර්ගමූල. දැන් බලන්න හොඳට මූල 2 ආව, මූල 3 ආව, මූල 4 ආව, මූල 5 ආව. මම මේ මූල 5 අරගෙන මේ උස එකක් ඔක්කොගේම උස එකයිනේ. ඒතර මේ උස එකක් වෙන විදිහට මම මූල 5 මෙතනට දාලා අනිත් එක හැදුවොත් උත්තරේ මූල 6 එන්නේ. ඒතර මෙන්න මේ සම්බන්ධතාවයක් අපි ලබා ගන්නවා. ඊළඟට මේ අපි ලබාගත්තු සම්බන්ධතාවයේ දැන් මම පොඩ්ඩක් යොදවන්න යන්නේ පොඩි රූපයක් ඇඳලා පෙන්නන්න. ඉස්සෙල්ලාම මම මේ රූපය අඳිනවා. සෙන්ටිමීටර් 1යි සෙන්ටිමීටර් 1යි. 1යි. හරිද? මම මේක ටිකක් ලොකු කරලා අඳින්නද මේ ටික මකලා දාලා. දැන් මතකයිනේ ඉස්සෙල්ලාම ආව මූල 2, මූල 3, මූල 4, මූල 5. right? මේක මම මකලා දානවා දැන්. මකලා දාලා ඉවරලේ උත්තර ටික මතකනේ. මේවනේ a ට ආවා මූල 2ක්, b ට ආවා මූල 3ක්, c ට ආවා මූල 4ක්, d ට ආවා මූල 5ක්. මම උත්තර ටික දෙන්න කියන්නම්. උත්තර දැන් ඉඩ දිනවනේ මට මෙතන. දැන් මම ඉස්සෙල්ලාම කරන්නේ 1 1 ටිකක් චූටිලා ලොකු කරලා අඳින්න. 1 1 දැම්මහම මට මේ පාදයට ආවේ කීයද? මූල 2යි. right? ඊළඟට මම මේ මූල 2 පාදයක් වශයෙන් නැති මම ඍජුකෝණී ත්‍රිකෝණයක් මෙතනින් අඳිනවා මෙහෙම. මේ පාදය හැබැයි 1යි. ඒතර බලන්න මූල 2යි 1යි. මූල 2යි 1යි. ඍජුකෝණී ත්‍රිකෝණ අංශකණුවේ මුල මෙතනට එන්න ඕනේ. දැන් මම මේක මෙහෙම ආකලොත් මට මේකට උත්තරේ එන්නේ මූල 3යි. right? ඊළඟට මම නැවතත් මේ මූල 3 පාදයක් ලෙස තියෙන අංශකණුවේ මුල්ලක් මෙතනින් මම ඇන්දොත් ඔන්න ඔහම. මෙතන මේ දිගත් මම එකක් ගන්නවා.
එතකොට මට මෙන්න මේ විදිහට මේ කාරණය මේක වෙනවා. මට මේ කාරණයට එන්නේ මූල 4යි කියන්නේ 2යි එන්නේ මූල 4යි. ඊළඟ මම නැවත මෙතනින් අංශ මූල 4 එන විදිහට මම නැවත මෙතන අංශ ගණුවේ මුල්ලක් හැදෙන්න. මෙතන මම පාදයේ දිග එකක් වන ලෙස ඇඳොත් මට දැන් මෙතන මෙන්න මේ පාදයෙන් මූල කීයද? 5යි. අපි තව එකක් මෙතනින් ඇඳොත් අංශ ගණුවේ මුල්ලක් හැදෙන්න. මේ පාදයේ වෙන්නේ මූල කීයද? මූල 6යි. ඔය විදිහට මට පුළුවනි මේක මෙහෙම සම්පූර්ණ කරන්න. දිගට ඇඳගෙන යන්න. එතකොට ඔයගොල්ලන්ට මේක ලැබෙන්නේ නිකන් මෙන්න මේ හැඩය නේද? ඔන්න එන්න බලන්න ආරේ වැඩි වෙනවා. මේක හැඩයට අපි කියනවා සර්පිලාකාර හැඩයක් කියලා. සර්පිලාකාර හැඩය කියලා කියනවා. හරිද? එතකොට මේ ගණිතයට අනුව මූල 2 මූල 3 මූල 4 මූල 5 මූල 6 මූල 7 මූල 8 ඔය විදිහට එන්නේ. මේකට අපි කියනවා ළමයි මේ සංකල්පය හඳුන්වලා දුන්නේ ආකිමිඩිස් කියන ගණිතඥයා හින්දා මේකට අපි කියනවා මොකද්ද? ආකිමිඩිස් සර්පිලය කියලා කියනවා. තේරුණාද? මේ හැඩය සර්පිලාකාර හැඩයක් හින්දා මේතර මේ විදිහට ලබා ගන්න මේ පයිතකර සම්බන්ධයෙන් ලබා ගන්න මේ කාරණයට හැඩයට අපි කියනවා ආකිමිඩිස් සර්පිලය කියලා. එහෙනම් ඕක තමයි අච්චු පොතේ ඇති ළමයි මේ වගේ එකක් ඇඳලා මෙතනට A අකුර දාලා B C D E F ඔය විදිහට දාලා දීලා ඇති. ඒකට A B C D E F හොයන්න කියලා තියෙනවා. ඉතින් මේ ගණන් ටික තමයි අපි මේ හැදුවේ. ඉතින් මේකට කියනවා ආකිමිඩිස් සර්පිලය කියලා. අභ්‍යාස මාලාවේ බලන්න මේ ගාන ඇති. දැන් ගානත් ඉවරයි. ආකිමිඩිස් සර්පිලය උගන්නලා ඉවරනවා. right. ඊළඟට දැන් අපි බලමු මේ පයිතගොරස් සම්බන්ධය යෙදෙන තැන් සාධනයන්. හරි. දැන් බලන්න මම මෙතන ඇඳලා තියෙනවා ත්‍රිකෝණයක් ABC කියලා. ඒකේ මම A වල ඉඳලා මෙන්න මෙහෙම ලම්බකයක් ඇඳලා තියෙනවා AD කියලා. BC පාදයට ලම්බකයක්. එතන මේ අඳින ලම්බකයට අපි නමක් කියනවා. ඒ උඩේ ඉඳලා මේ පාදයකට අඳින ලම්බයට අපි කියනවා උච්චය කියලා. වචනේ මතකයිනේ උච්චය. ඒකේ තවත් ලක්ෂණයක් දීලා තියෙනවා මේ ගානට අනුව මේ පාද දෙක සමානයි කියලා තොරතුරු දත්තයට දීලා තියෙනවා. ඉතින් මම දත්ත සියල්ල දැන් ලකුණු කරලා තියෙන හින්දා මම දත්තේ ලියලා නැහැ. ඔප්පු කරන්න ඕන එක විතරක් ලියලා තියෙනවා. මෙන්න මේක තමයි ඔප්පු කරන්න ඕනේ. දැන් බලන්න මේ ඔප්පු කරන්න තියෙන එකේ පාද කොහොමද තියෙන්නේ කියලා AB පාදය තියෙනවා මේක තියෙනවා. BD පාදයක් තියෙනවා. එතකොට මේ පාදයයි තියෙනවා. ඊට අමතරව තව DC පාදය තියෙනවා. එතකොට දැන් අපිට මේ පාද තුන තමයි සම්බන්ධ කරගන්න ඕනේ. එහෙනම් ජ්‍යාමිතිය සාධනයන් වලදී මම මේ කියන කාරණා ටිකටම තිතටම මතක තියාගන්න. අපි දැන් හෙව්වේ මොකද්ද? මේ පාද කොහෙද තියෙන්නේ කියලා. හරි? ඊට පස්සේ අපි දැන් AB වර්ගයට සමීකරණයක් ලියන්න පුළුවන්ද කියලා බලනවා. පුළුවන් මේ පයිතගොරස් සම්බන්ධය දාන්න පුළුවන්. හැබැයි මේ ත්‍රිකෝණයට. මොන ත්‍රිකෝණයටද? ABD ත්‍රිකෝණයට. අපි එහෙනම් ABD ත්‍රිකෝණයට පයිතගොරස් සම්බන්ධය යෙදීමෙන්. හරිද? දාමු අපි AB වර්ගය සමානයි මොකද්ද? BD වර්ගයේ දාන AD වර්ගය. BD වර්ගයේ දාන AD වර්ගය කියලා අපිට ලැබෙනවා. හරිද? දැන් වම් පැත්තේ අපි පදයක් හදාගත්තානේ. හැබැයි දකුණු පැත්තට ලැබුණේ BD වර්ගය දාන AD වර්ගය. නමුත් තියෙන්නේ BD වර්ගය දාන DC වර්ගය. ඉතින් හරිනේ ළමයිනේ මේ DC පාදයේ AD පාදයේ දෙක සමානයි කියලා දීලා තියෙනවානේ. එහෙනම් මට පුළුවනි මේ AD වර්ගය වෙනුවට DC වර්ගය කියලා මෙතනට ලියන්න. එහෙම ලියන්න පුළුවන් වෙන්නේ ඇයි? AD සමාන වෙන්නේ DC හින්දා. එතකොට හරි නේද? උත්තරේ ලැබිලා නේද? උත්තරේ අපිට ලැබිලා. තේරුණා? අපි සමේ වගේ එකක් ඔප්පු කරන්න දුන්නාම අපි හැමතිස්සෙම එක පැත්තක් හදාගෙන ඉමු. වම් පැත්ත හරි දකුණු පැත්ත හරි. මම වම් පැත්ත හදාගත්තා. ඊට පස්සේ තමයි දකුණු පැත්ත ගැන බලන්නේ. අන්නේ මූලධර්ම. දැන් බලන්න හරි ඉස්සෙල්ලා රූපෙමයි.
උච්චය කියලා කියනවා මේකට. හැබැයි දැන් එක දත්තයක් දීලා නැහැ. අර ඉසල ගානේදී මේ දෙක සමානයි කියලා දුන්නා. දැන් මේ දෙක සමානයි කියලා දීලා නැහැ. ඔප්පු කරන්න ඕනේ මොකද්ද? AB වර්ගය ධන CD වර්ගය. ඒ කියන්නේ මේ පාදයට AB වර්ගය ධන CD වර්ගය සමානයි AC වර්ගය ධන BD වර්ගය. AC වර්ගය ධන BD වර්ගය. එතකොට ඔන්න ඔය පාද හතර තමයි. නේද? එතකොට මේ AD පාදේ නෑ නේද? දැන් අපි කරන්න ඕනේ මෙහෙමයි. දැන් මේ පාද වලින් අපි දැන් සමාන ලකුණෙන් එක පැත්තක් හදා ගන්න ඕනේ. ඒතර එහෙම හිතලා අපි දැන් AB වර්ගයට අපි සමීකරණයක් ලියා ගන්න ඕනේ. පුළුවන්ද බලන්න? පුළුවන් නේද? පයිතගොරස් සම්බන්ධය යොදලා. ඊළඟට CD වර්ගයට සමීකරණයක් හොයන්න අපි ලියන්න ඕනේ. CD වර්ගයට ලියන්න පුළුවන්ද? පුළුවන් පයිතගොරස් සම්බන්ධය යොදන්න. හැබැයි CD කියන්නේ කර්ණය නෙමෙයි. කර්ණය නොවන එකක් උක්ත කරලා ලියන්න හැටි මේ පාඩමේදී මුලදීම මම කියලා දුන්නා. අපි ඒකත් ලිව්වයි කියලා හිතමුකෝ. ඊට පස්සේ අපිට පුළුවන් මේ සමීකරණ දෙක එකතු කරාම ඒ කියන්නේ AB වර්ගය ධන CD වර්ගය සමානයි. අපිට මේ එක පැත්තක් දැන් මේ දෙක එකතු කරපුවා එක පැත්තක් හැදෙනවා. අපි කරන්න ඕනේ එහෙමයි. ජ්‍යාමිතියේදී එක පැත්තක් හදාගමු. ඊට පස්සේ අපි අනිත් පැත්ත ගැන බලමු. දැන් ලියමු බලන්න. AB වර්ගය සමාන වෙන්නේ BD වර්ගය ධන AD වර්ගය. BD වර්ගය ධන AD වර්ගය. මෙතන වරණ ඇතුලේ ලියනවා නම් හොඳයි. කොහොමද? ABD ත්‍රිකෝණයට පයිතගොරස් සම්බන්ධයෙන් කියලා ලියන්න ඕනේ. ABD ත්‍රිකෝණයට ඔහොම ලියන්න ඕනේ. ABD ත්‍රිකෝණයට පයිතගොරස් සම්බන්ධය. ඊළඟට CD වර්ගයටත් ලියමු බලන්න. හැබැයි CD කියන්නේ කර්ණය නෙවෙයිනේ. එහෙනම් අපි කොහොමද CD වර්ගය සමාන වෙන්නේ? කර්ණය වර්ගයෙන් මේ වර්ගය අඩු කරන්න ඕනේ. CD වර්ගය සමාන AC වර්ගය ඍණ AD වර්ගය. AC වර්ගය ඍණ AD වර්ගය. ඒ කියන්නේ කර්ණය වර්ගයෙන් මේ වර්ගය අඩු කරන්න. එතන අපි හේතු හැටියට ලියන්න ඕනේ මොකද්ද? ADC ත්‍රිකෝණයට පයිතගොරස් සම්බන්ධය යෙදුවා කියලා. හරිනේ? දැන් අපි මේ දෙක එකතු කිරීමනේ කරේ. එහෙනම් මේ පදත් එකතු කරමු. BD වර්ගය ධන AD වර්ගය BD වර්ගය ධන AD වර්ගය ධන මේ දෙකත් එකතු කරමු. AC වර්ගය ඍණ AD වර්ගය. දැන් ඔයගොල්ලන්ට පේනවද මේ පද දෙක කැපිලා යනවා. ධන AD වර්ගය ඍණ AD. ඉතුරු වෙන්නේ මොකක්ද? BD වර්ගය ධන AC වර්ගය. ඒතර මේ පද දෙක ඉතුරු වෙනවා. අපිට ඔප්පු කරන්න ඕනේ එකේ තියෙන මේ පද දෙකද බලන්න. BD වර්ගය තියෙනවා ධන AC වර්ගය තියෙනවා. පද දෙක මාරු වෙලා විතරයි ප්‍රශ්නයක් නැහැ. රයිට්. එතකොට ළමයි දැන් බැරි වෙලාවත් මේ පද දෙකම මෙතන ආවේ නැත්තම් මොකද කරන්නේ? ඊට පස්සේ අපි ඒ ගැන කල්පනා කරන්නේ ඊට පස්සේ. ඒ පදයි මේ රූපයයි අපි මේ රූපයයි ආපු පද ටිකයි දිහා බලලා ඒ දකුණු පැත්ත හදාගෙන ඉන්නේ ඊට පස්සේ කාරණය. රයිට්. දැන් බලන්න මම දත්ත ටික ලකුණු කරලා තියෙන හැටි. මොකද මම මෙතන දත්තේ ලියලා නැහනේ. දත්තය දීලා තියෙනවා ABC කියන්නේ සමපාද ත්‍රිකෝණයක්. බලන්න මම දත්තේ ලකුණු කරලා තියෙනවා. AB පාදය, AC පාදය සහ BC පාදයට ඉරි දෙක ගානේ ගහලා. හරිද? මේ ඉරි දෙක ගහලා තියෙන මේ BD කැලලට නෙමෙයි BC කියන සම්පූර්ණ පාදයට. සම්පාද ත්‍රිකෝණය. ඒ වගේම උච්චයක් ඇඳලා තියෙනවා AD උච්චය ඇඳලා තියෙනවා. ඔප්පු කරන්න තියෙන්නේ මොකද්ද බලමු දැන්. AD පාදය අඩංගු වෙනවා BC පාදය අඩංගු වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ පාදය මට අවශ්‍ය කරන පාදයක්. BC කියන්නේ මේ සම්පූර්ණ පාදය මට අවශ්‍ය කරන පාදයක්. ඉතින් බලන්න පාද දෙකක් අතරේ තමයි සම්බන්ධයක් ගන්න තියෙන්නේ. ඒතර දැන් මේකේ බලන්න එපා කියන කාරණා වගේක් තියෙනවා. මම අනිත් අය කොහොම කියනවා මම දන්නේ නැහැ. මම නම් කියනවා බලන්න එපා මේ පාද දෙක දිහා විතරක් බලන්න. මේ ඉලක්කම් 4 3 දිහා බලන්නවත් එපා. ඒවා හරිනම් ඒගොල්ලෝ දීලා තියෙන ගාන හරිනම් ඒක ඒ ස්ථානවලට. දැන් මොල්ලට පුළුවන් මේ AD වර්ගයට සම්බන්ධයක් ලියන්න. මේ පැත්තෙන් ලියන්නත් පුළුවන්. එහා පැත්තෙන් ලියන්නත් පුළුවන්. පයිතගොරස් සම්බන්ධය. හැබැයි AD කියන්නේ කර්ණය නන් නෙමෙයි. නේද?
අපිට ඕන නම් AD වර්ගය ධන BD වර්ගය සමානයි කර්ණය AB වර්ගය කියලා ලියන්න පුළුවන්. කැමති නම් පුළුවන් AD වර්ගය සමානයි කියලා කෙලින්ම අර කර්ණය වර්ගයෙන් මේ වර්ගය අඩු කරයි කියලා කෙලින්ම ලියන්නත් පුළුවන්. අපි පේලි දෙකට කමන්නේ ලියමු. AD වර්ගයයි BD වර්ගයයි එකතු කරාම AD වර්ගයේ ධන BD වර්ගයේ සමානයි AB වර්ගය කියලා ලියන්නේ මොන ත්‍රිකෝණය සඳහාද? අපි ලියුවේ ABD ත්‍රිකෝණයට පයිතගරස් සම්බන්ධය යෙදුවානේ. තේරුණාද? පයිතගරස් සම්බන්ධය යෙදුවා. ඊළඟට දැන් අපිට දැන් AD වර්ගයේ විතරනේ මේ පැත්තේ තියෙන්නේ. එහෙනම් BD වර්ගයේ එහා පැත්තට ගමු. AD වර්ගය සමාන වෙනවා AB වර්ගයේ ඍණ BD වර්ගය. දැන් බලන්නකෝ දැන් දකුණු පැත්තේ AD වර්ගයේ වම් පැත්තේ තියෙනවා. දකුණු පැත්තේ තියෙන්නේ BC වර්ගය. දකුණු පැත්තේ AB පාදයක් නැහැ BD පාදයක් නැහැ. හැබැයි අපිට පේනවා මේක සමපාද ත්‍රිකෝණයක් හින්දා මට පුළුවන් AB පාදය වෙනුවට ලියන්න මොන පාදෙද? BC පාදේ ලියන්න පුළුවන්. මොකද මේක සමපාද ත්‍රිකෝණයක්. මම එහෙනම් ඒක ඉස්සෙල්ලා දැක්කා. දැක්ක කාරණේ ටක් ගාලා ලියනවා. මේ AB පාදයේ වෙනුවට ලියනවා මම BC වර්ගය කියලා. හේතුව හැටියට ලියනවා AB පාදයේ සමානයි BC පාදය. නේද? සමපාද ත්‍රිකෝණයක්. ඊළඟට ඒත් අපිට දැන් BC ආවට දැන් BD අවශ්‍ය නැහැ. දැන් බලනවා BD කියන්නේ මොකද්ද? BD පාදය BC තමයි අපිට ඕනේ දකුණු පැත්තට. මේ සමපාද ත්‍රිකෝණයන්නේ. මෙහෙම ලම්බකයක් ඇඳම මේක දෙකට බෙදෙනවානේ. සමමිතියට අනුවනේ. එහෙනම් මට පුළුවනි දැන් BD කියන පාදයක් BC වලින් ලියා ගන්න මට පුළුවන්. මම ලියනවා BD පාදයේ වෙනුවට BD වෙනුවට ලියනවා BC බෙදීම 2 කියලා. අන්න වර්ගය. දැන් සුළු කරගෙන යන්න. BC වර්ගය මෙතන එනවා වර්ග කරාම BC වර්ගය බෙදීම 4 කියලා එනවා 2 වර්ග කරාම ඊට පස්සේ කුඩා පොදු ගුණාකාරය අපි මම මේ පැත්තට ගන්නම්. කුඩා පොදු ගුණාකාරය 4 ගත්තාම මෙතන යට තියෙන එකනේ. එතකොට 4ට 1 ඒවා 4යි. එතන එනවා 4යි BC වර්ගය ඍණ මෙතන 4ට 4 ඒවා 1යි BC වර්ගය. දැන් අපිට එනවා මේකත් සුළු කරාම මොකද්ද? 4යි BC වර්ගයෙන් 1යි BC වර්ගය අඩු කළාම 3යි BC වර්ගය බෙදීම 4 කියලා. මේ පැත්තේ තියෙන්නේ මොකද්ද? AD වර්ගය. දැන් අපි මේ පහළට ඉඩමාදීන්ද මං ඉදිරියට හදාගෙන ගියේ. දැන් අපිට පුළුවන් බෙදීම 4 ගුණ කිරීම කරලා මෙතනට අරන් එන්න. එතකොට අපිට එනවා 4යි AD වර්ගය සමානයි මොකද්ද? 4යි AD වර්ගය සමානයි 3යි BC වර්ගය කියලා. අපිට ලස්සනට අර 4 3 ස්ථානගත වෙලා පිළිතුර ලැබෙනවා. ඉතින් මම දැන් මේ කියපු කාරණා බලන්න ඕන දේවල් කියන. බලන්න එපා කිව්වේ මම මේ ඉලක්කම් දිහා. හදා ගන්න ඕනේ කොහොමද? මොන එක පැත්තක් හදාගමු. එතකොට අනිත් පැත්ත අපිට හදා ගන්න පුළුවන් වෙයි මේ වගේ. හරිද? ඒ වගේ මේ චූටි දේවල් තමයි මේ එකතු වෙලා ජ්‍යාමිති මේක හරියට තේරුම් ගන්න ජ්‍යාමිති තමයි මම නම් කියන්නේ ලේසිම ලකුණු ගන්න තියෙන මේ රූපය දිහා බලාගෙන තොරතුරු ටික ලියලා ලකුණු ගන්න තේරුණාද හරි එහෙමනම් මම අද දවසේ ඔයගොල්ලන්ට අද පාඩම අවසන් කරනවා part 2 යටතේ දෙවෙනි කොටස බලාපොරොත්තු වන්න ඒ වගේම කාට හරි අර රතු පාට subscribe button එක තියෙනවා නම් තාම ඒක ඔබලා හරිද bell icon එකට all දෙන්න එන bell icon එකට ඔයගොල්ලන් මගේ අලුත් වීඩියෝස් එතකොට බලා ගන්න පුළුවන් වෙයි ශනිකවම. එහෙමනම් මම ඔයගොල්ලන්ගෙන් අදට සමුගන්නවා. අද ඊටාත්ම අමාරුයි කියලා හිතන උනාට දැන් අපිට ලේසි වෙලා තියෙන ජ්‍යාමිතික පාඩමක් අවසන් කරේ. සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මම ඔයගොල්ලන්ගෙන් සමුගන්නවා. ආයිබෝවන් වාසනාව